සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට වාසනාව ලැබෙනවා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ශ්‍රවණය කරන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කොච්චර ආශ්චර්යයිද කියලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මා සමග කළ දහම් කාරණාවක් තමයි අද දවසේ ඔබට අහන්න සලස්වන්නේ. උතුම් සූත්‍ර දේශනාවක් ඇසුරින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට විස්තර කළා කොයි තරම් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයිද කියලා. එතන මේ දහම් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියන දහම් වැඩසටහන ආරම්භ වුණෙත්. ඉතින් අපි බලමු එදා අපි සාකච්ඡා වුණ අපි කතා කළ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිය කුමක්ද කියලා. අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්කිරු ගුවන්විදුලියෙන් පටිගත කරලා විකාශනය කරවන්න දායකත්වයේ දරන්නේ ඩුබායි පදිංචි පින්වත් සුමේද විජේසිංහ පියාණන්, ලෝචනී විජේසිංහ මෑණියන් සහ කැනඩාවේ පදිංචි සිවන්ත විජේසිංහ පුතා විසින් මිය පරලෝකීය ඕ රත්නවීර පියාණන්ටත් එස්ලින් නානායක්කාර මෑණියන්ට සහ ටූලී රත්නවීර සිඟිති දියණියට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන අද ධර්ම දානය සිද්ධ වෙනවා. අන් අයට ශාස්ත්‍රෝන් වහන්සේ ගැන සිත පැහැදවීම, තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සැලැස්වීම බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන මේ පින්වතුන් තමාටත් අන් අයටත් යහපත පිහිට පිළිසරණ පිණිස පවතින විශාල පිනක් අද දවසේ රැස් කරගන්නවා. ඉතින් අපි බලමු අද මොකද්ද අපි ඉගෙන ගන්න දහම් කාරණාව කියලා. පුදුම හිතෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨත්වය. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකේ දැන් අද අපි දිවැස ලබන හැටි කියන්නේ දිවැස උපදවන හැටි. මේ ලෝකේ දිවැසලාභී භික්ෂූන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ. එතකොට කල්ප ලක්ෂයක් දිවැස්ලාභීන් අතර අග්‍ර වෙන්න පිරුම් පුරපු ශ්‍රාවකයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් නැතුව දිවැස් ලබන්න බෑ. භාග්‍යතුන් වහන්සේම ඕන එකට. කල්ප ලක්ෂයක් පිරුම් පිරුවත් එහි ප්‍රතිඵලය ගන්න බුදු කෙනෙක්ම ඕන. දැන් මේ බලන්න අද ඒ ලස්සනට විස්තර කරනවා දිවැස් උපද්දවන්න අපගේ තථාගතයන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේට උපදෙස් දෙන හැටි. ඊට කලින් අපිට යම් විස්තරයක් තියෙනවා. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ
ශුන්්‍යත වර්ගයේ උපක්ඛිලේශ සූත්‍රය. උපක්ලේශ ගැන මේ දේශනාවේ තියෙන්නේ. මේ දවස්වල භාග්‍යතුන් වහන්සේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ තමයි වැඩ හිටියේ. ඒ වෙනකොට කොසඹෑ නුවර අරගලයක් ඇති වෙලා. ඔබ කලින් අහලා තියෙනවා. අර වැසිකිළියට ගිහිල්ලා භාජනේ වතුර පොඩ්ඩක් ඉතුරුනා කියලා අර්බුදයක් හටගත්තේ. මේ අර්බුදේ උඩු දුවලා මේ දැන් සංඝයා කලකෝලහල කරගන්නවා. වාද විවාද. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේට කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අනේ හරි කාලගෝට්ටියක් බුදුරජාණන් වහන්සේ මොහොතක් මේ ප්‍රදේශයට වැඩම කළොත් අනේ නැත්තන් යහපතක් වෙයි. භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් වැඩම කළා. වැඩම කළා අර කලකෝලහල කර කර හිටපු සංඝයාට කියා හිටියා මේ අලං බික්කෝ පින්වත් මහණෙනි වැඩක් නැහැ. රණ්ඩු සරුවල් කරන්න එපා. කෝලාහල කරන්න එපා. අරුබුද ඇති කරගන්න එපා. වාද විවාද කරගන්න එපා. වැඩක් නෑ ඒවා කරන්න එපා. මෙහෙම කියනකොට ඔතන හිටපු කටකාර මේ කටේ කෙටේරියක් තියාගෙන ඉපදිච්ච උන්වහන්සේ නම ওই සංඝයා අතරින් නැගිටලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ටිකක් විවේකයෙන් වැඩ ඉන්න. මේ සාපේ මේ තියෙන වාද විවාදات එක්ක වෙනදට වැඩිය දැන් මිනිස්සු අතර අපි ප්‍රසිද්ධයි. ඒ නිසා අපි ප්‍රසිද්ධ වීගෙන යනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේවා නවත්තන්න නැතුව පොඩ්ඩක් විවේකයෙන් වෙලා ඉන්න ඔබ කැලේකට වෙලා. බුදු කෙනෙක් ඉස්සරහා මෙහෙම කියනවනේ අසත්පුරුෂ ජාතිය. බුදුරජාණන් වහන්සේත් එක්ක කට ගහගෙන යනවනේ. බුද්ධ කාලේ ඉපදුනානේ මේ වාගේ අයත්. මේ ඒකයි කියන්නේ මිනිසු බුදුන් දකින්න පතනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න පතනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දැක්ක අය. මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය. භාග්‍යවතුන් වහන්සේගේ අවවාද ලබන අය. දැක්කද? ඇතුලේ සත්පුරුෂ ධාතුව නැහැ. ඇතුලේ සත්පුරුෂ ධාතුව නැහැ. ඒ නිසයි කියන්නේ සත්පුරුෂෙක් වෙන්න පතන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න පතන්න. ධර්මය අවබෝධ කරන කෙනෙක් වෙන්න පතන්න. බුදුන් දකින්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දැක්කත් මේ සමහර අය මහාන වෙන්න ආසයි. සමහර අයට තියෙන පුදුම ආසාවක් මහාන වෙන්න ඕන මහාන වෙන්න විදියකුත් නැහැ. හිතේ මහානකමක් හිතා මහාන වෙනවා කිය ඉන්නවා. දැන් මේ මහාන වෙලානේ. මේ බුද්ධ කාලේ මහාන වෙලා. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් කියද්දිත් රණ්ඩු කරන්න එපා. කලකෝලහල කරන්න එපා. වාද කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ 3 වතාවක් කියද්දිමුත් මේ අසත්පුරුෂ භික්ෂුව භාග්‍යතුන් වහන්සේට කියා හිටියා භාග්‍යතුන් වහන්සේ නිහඬව විවේකයෙන් වැඩ ඉන්න. අපි මේ වාද විවාදයෙන් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. මේ ප්‍රසිද්ධ වීමට තියෙන පෙරේතකම මොනව ලැබිලාද? ප්‍රසිද්ධ වීමෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රසිද්ධ වීම කියන්නේ මහා විනාශයක්. ඒ තුලින් සතුරු හැදෙන්නේ. ඒ තුලින් විනාශය කැඳවන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ පෙරවරුවේ පාත්‍ර සිවුරු අරගෙන කොසඹෑ නුවරට පිණ්ඩපාතේ වැඩියා. භාග්‍යතුන් වහන්සේ නිහඬ වැඩිය එතනින්. පිණ්ඩපාතෙන් පස්සේ කුටි ආස්පස් කරලා සිවුරු අරගෙන කුටියේ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාථා වදාලා. එහි අර්ථය මේකයි. මේ සමාන අදහස් ඇති පිරිස මහා ශබ්දය කරනවා. දැන් නිවන් දකින්න ආපු අයනේ මේ කෝලහල කරන්නේ. මේ කාටවත් හිතෙන්නේ නැහැ තමන් බාලෙක් නේද කියලා. සංඝ ભેදය සිදුවෙද්දී මේ එක්කෙනෙකුටවත් හිතෙන්නේ නැහැ තමා නිසා නේද මේ බරපතල පාපේ සිද්ධ වෙන්නේ කියලා. සිහි මුලාව සිටින ඔවුන් මහා නුවණැත්තන් විදියට හිතාගෙන අරුබුද ඇති වෙන කරුණු රැස් කර කර කියවනවා. යන්තා කට පළල් කොට කතා කරන්න කැමති වෙද්දී ඒ තාක්ම මේ උදවිය දොඩවනවා. අයියෙන් කියලා කට ඇරෙන්නේ යන්තාද්ද කට තියෙනකල් කියලා. කොහොම කොසඹෑ නුවර සද්ද යන්න ඇතිද? අක්කොජ්ජිමං අවජිමං අජිනිමං අහසිමි.
මට ආක්‍රෝෂ කළා, මාව පෙළුවා, මාව පැරැද්දුවා, මා සතු දේවල් පැහැරගත්තා කියලා කෙනෙක් හිතවුවොත් වෛරය නම් සංසිඳෙන්නේ නැහැ. මේ වතුර සිංගිත්තකට වෙච්ච දෙයක්. මට ආක්‍රෝෂ කළා, මාව පෙළුවා, මාව පැරැද්දුවා, මා සතු දේවල් පැහැරගත්තා කිය යම් කෙනෙක් හිතේ වෛර බැඳගන්නේ නැත්තම් ඔවුන්ගේ වෛරය සංසිඳෙනවා. තමන්ට වෙච්ච අසාධාරණකම් හිතන තාක් හිතේ වෛරය නැති වෙන්නේ. තමන්ට වෙච්ච අසාධාරණකම් හිතෙන් අමතක කරනකොට හිතේ මෙසිත පිහිටනවා. මේ ලෝකේ කවරදාවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. නහි වේරේන වේරාණි. වෛර නොකිරීමෙන්මයි සංසිඳියන්නේ. මේ සනාතන සත්‍යයක්. ඔය කෝලාහල කරන උදවිය දන්නේ නැහැ මේ කෝලාහල නිසාම අපි වෙනසිලා යනවා කියලා. නමුත් යම් දිනක මේ කෝලාහල නිසා තමන් වෙනසී යන බව තේරුම් ගන්නවා නම් ඒ හේතුවෙන්මයි කෝලාහල සංසිඳියන්නේ. මේක හරි නෑ, මේක කෝලාහලයක් වෙනවා කියලා දැනගත්ත ගමන් බුද්ධිමතා ඒක නතර කරනවා. දැන් මට මතක් වුණේ පහුගිය කාලේ සිංහාවලෝකනේ වැඩසටහන ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ අධර්මයේ මිනිසුන් තේරුම් ගන්න මේ වැඩසටහන කළේ. අවසානයේ මහා කාල ගෝඨියක් ඇති වුණා. ඒතර ලොකු සංසිට තේරුණා මේක කෝලාහල පිණිස පවතිනවා. උන්වහන්සේ නතර කළා. මොකද වාද විවාද බුද්ධ ශාසනයට වැද්දගත්තොත් වාද විවාද තුලින් තමයි මහායානෙ බිහි වුනේ. අද කාලේ වාද විවාද සංඝයා අතර හටගත්තොත් බුද්ධ ශාසනයේ විනාශය හටගන්නේ එතනින්. කවදාවත් වාද විවාද තර්ක වලට යන්න හොඳ නැහැ. ඊට පස්සේ කියනවා හරි ලස්සන කතාවක් භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ගේ ඇට බිඳලා පාන නසන හොරු ඉන්නවා. ගවයන් අසුන් දන දහන්නේ පෑර ගන්නා හොරු ඉන්නවා. රටවල් මංකොල්ල කන හොරු ඉන්නවා. ඔවුන්ගේ පවා සමගියක් තියෙනවා. නුඹලාට සමගි වෙන්න බැරි මක් නිසාද? මේ හොරකම් කරන හොරුත් සමගියෙන් ඉන්නවා. මිනී මරණ මිනී මරුවොත් සමගියෙන් ඉන්නවා. උඹලට සමගියෙන් ඉන්න බැරි මක් නිසාද? එක බත් හැලියේ ඉදෙන බත් ටික කන උන්ට සමගියෙන් ඉන්න බෑනේ. එක ඇඳේ නිදා ගන්න දෙන්නට සමගියෙන් ඉන්න බෑනේ. එක පැන් කොතලේ පැම්බොන අයට සමගියෙන් ඉන්න බෑ. පුදුම ලෝකයක්. ඊට පස්සේ ඉදින් ඇසුරු කරන්නට ඊතා සුදුසු ස්ථානෝචිත ප්‍රඥාව ඇති යහපත් ගති පැවතුම් ඇති යහළුවෙක් ලැබුණොත් ඒ ප්‍රඥ වූ කලන මිතුරා සමග තිබෙන හැම කරදරයක්ම මැඩගෙන සතුටින් හා සිහියෙන් යුක්තව ඔහු සමග වාසය කරන්න ඕනේ. හොඳ මිත්‍රයෙක් ලැබුණොත් නුවණ තියෙන සත්පුරුෂයෙක් මොන කරදරේ තිබ්බත් ඒවා ඉවසගෙන ඒ සත්පුරුෂයාගේ ඇසුරේ ඉන්න ඕනේ. ඉතින් ඇසුරු කරන්ට ඊතා නුසුදුසු ස්ථානෝචිත ප්‍රඥාව නැති යහපත් ගති පැවතුම් නැති ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයෙක් හොයා නැති ඒ වගේ යාළුවෝ හොයාගන්න නැති කෙනෙක් ඉන්නවා නම් දිනපු රට අත්හැර හුදකලාව යන රජෙක් වගේ වනාන්තරයේ හුදකලාවේ වාසය කළ මාතංගණන් හස්ති රාජ්‍යය වගේ තනියමයි ඉන්න ඕනේ. තමන්ට මොන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවක් එතන සත්පුරුෂය ඇසුරු කරන්නට නැත්නම් දිනපු රටක් අත්හැරලා යනවා වගේ ඒ සම්පත් අත්හැරලා යන්න කිව්වා. ඊට වැඩි හොඳයි තනියෙන් ඉන්න එක. හුදකලාවේ හැසිරීමයි ශ්‍රේෂ්ඨ. අඥාන බාලයන්ගේ යාළුකමින් ඇති පළක් නැහැ. තනියම වාසය කිරීම හේතුවෙන් ඔහුට පව් රැස් වෙන්නේ නැහැ. වනාන්තරයේ හුදකලාවේ වාසය කරන මාතංග හස්ති රාජයා වගේ උත්සාහය නැතුව තනියමයි ඉන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ සිටගෙන වැඩ සිටියේදීම මේ ගාථාව අදාරලා බාලක ලෝණකාරණන් ගමට වැඩියා. උපාලි ගෘහපතිතුමා හිටපු ගම. ඒ ගමෙන් ඒ දවස්වල ඒ ගමේ ආයුෂ්මත් බගු තෙරුන් වහන්සේ වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ බගු තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩලා ඒ තෙරුන් වහන්සේගේ සුව දුක් විමසලා දහම් කතාවෙන් කරුණු කියලා එතනින් හුනස්නේ නැගිටලා
ප්‍රාචීන වංශ කියන වනයේට වැඩම කළා. ඒ ප්‍රාචීන වංශයේ වැඩ ඉන්නවා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්, නන්දිය තෙරුන්, කිම්බිල තෙරුන්. කැලේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ කැලේට වඩිනකොට ඒ කැලේ බලා ගන්න ආරාම පාලකයා භාග්‍යවතුන් වහන්සේට කියා හිටියා ශ්‍රමණයන් වහන්සේ ඇතුල් වෙන්න එපා මේ කැලේට. මේ කැලේ ඊටමත් දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන තෙරුන් ශ්‍රමණයන් වහන්සේලා 3 නමක් පාඩුවේ වැඩ ඉන්නවා. ඔබ වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඒ තෙරුන් වහන්සේලාගේ විවේකයට බාධා කරන්න එපා. දැන් මේ ආරාම පාලකයා බුදුරජාණන් වහන්සේට කියා හිටින්නේ. ඉතින් මේ හඬ ඇහුණා අනුරුද්ධ තෙරුන් වහන්සේට. අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉක්මනින් එතෙන්ට වැඩම කළා ආරාම පාලකයාට කිව්වා වනාරක්ෂක මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා ස්වාමිනී වඩින්න කියලා වණිය ඇතුළට වැඩැම්මුවා. ඉක්මනින් අනුරුද්ධ තෙරුන් වහන්සේ කිම්බිල නන්දිය තෙරුන් වහන්සේලා වැඩ ඉන්න කුටිවලට වැඩලා ප්‍රියායිස්මතුනි ඉක්මනට වඩින්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කරලා ඊට පස්සේ ඉක්මනින් අනුරුද්ධ තෙරුන් නන්දිය තෙරුන් ඒ වගේම කිම්බිල තෙරුන් ඉක්මනට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල සීතල පැනින් දෝවණය කරලා භාග්‍යවතුන් වහන්සේට ආසන පනවලා පාත්‍ර සිවුරු පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ අහනවා අනුරුද්ධ කොහොමද ඉවසන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? පිණ්ඩපාතේ අපහසුවක් නැද්ද? භාග්‍යවතුන් වහන්සේ ඉවසන්න පුළුවන්, යැපෙන්න පුළුවන්, පිණ්ඩපාතේ ලැබෙනවා. අනුරුද්ධ සමගියෙන් ඉන්නවද? සමගියෙන් සතුටු වෙමින් වාද විවාද නොකරමින් කිරි වතුරයි එක්ුණා වගේ එකිනෙකා දෙස ප්‍රියසින් බලමින් වාසය කරනවාද? කිරි වතුරයි වගේද ඉන්නේ කියලා ඇහුවා. හේතුව දැන් භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ කොහේ ඉඳලාද? කිසි සමගියක් නැති කලකෝලහල කරන කොසඹෑ නුවර ඉඳලා. භාග්‍යවතුන් වහන්සේ දකින්න සංඝයාගෙන් අහන්නේ නුඹලා සමගියෙන්ද? ස්වාමීනි කිරි වතුරයි වගේ අපි සමගියෙන් ඉන්නේ. අනුරුද්ධ දැන් බලන්න අසමගි තැනින් භාග්‍යවතුන් වහන්සේ වඩිද්දී සමගිය තියෙන තැනට භාග්‍යවතුන් වහන්සේ පැමිණෙනවා. අසමගිය තියෙන තැන ජීවමාන කාලෙවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැහැ. අසමගිය තියෙන තැන ජීවමාන කාලෙවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැහැ. සමගිය තියෙන තැනට ආරාධනා නැතුව බුදුරජාණන් වහන්සේ වැටියා. ඔබගේ ආරාමයට, ඔබගේ පන්සලට, ඔබගේ විහාරස්ථානයට, ඔබගේ නිවසට, ඔබගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ වඩින්නේ ඒ තුල සමගිය තිබ්බොත්, සමාදානය තිබුණා. අසමගිය තිබ්බොත් නෙවෙයි. ඊට පස්සේ කොහොමද අනුරුද්ධ සමගියෙන් සිටින්නේ? කිරි වතුරයි වගේ ඉන්නේ කොහොම? ස්වාමීනි මම නම් කරන්නේ මෙහෙමයි. මම හිතනවා ඒකාන්තයෙන් මට ලාභයක්, ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් මේ බඳු ගතිගුණ ඇති සබ්‍රහ්මචාර්යන් වහන්සේලා සමග වාසය කරන්නට ලැබුණා නෙව කියලා මට හිතෙනවා. අනේ මට කොච්චර දෙයක්ද මේ වගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක මට වාසය කරන්න ලැබුණානේ කියලා මට හරි සතුටුයි අපේ ස්වාමීන් වහන්සේලා ගැන. එහෙම ඉන්නකොට ස්වාමීනි මා තුල මේ ස්වාමීන් වහන්සේලා ළඟ හිටියත් නැතත් මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම තමයි මා තුල පිහිටලා තියෙන්නේ. මේ විදිහට මෛත්‍රී සහගතව මං වාසය කරනකොට මට හිතෙනවා මගේ හිත අයින් කරලා මම මේ අනිත් ස්වාමීන් වහන්සේලා කැමති විදිහට ඉන්න ඕන කියලා තමන්ගේ හිත, තමන්ට හිතෙන දේවල් පැත්තක තියලා අර ස්වාමීන් වහන්සේලාට හිතෙන සිතිවිලි වලින් ඉන්නවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී භාවනාව නම් වඩන්නේ ඔක්කොම මෛත්‍රී වඩන්නේ. දැන් මම කැමති මෛත්‍රී වඩන්න. අනිත් ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවෙන් ඉන්නේ. මෛත්‍රී හිත අයින් කරලා අසුභ මනසිකාරය ගන්න.
මම කැමති ගහක් යට ඉඳලා වළඳන්න. අර ස්වාමීන් වහන්සේ කැමති දානශාලාවේ ඉඳලා වළඳන්න. ගහක් යට වළඳන්න කැමති තමන්ගේ අදහස පැත්තක තියලා අර දානශාලාවේ වළඳන්න කැමති ඒ සිතත් එක්ක ඉන්න. මම කැමති භාවනා කරන්න. අනිත් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට පැම් පාස් වෙන්න වඩිනවා. මේ මගේ හිත අයින් කරලා අර හිතත් එක්ක වාසය කරනවා. එතකොට ওই විදිහට ඒ තෙරුන් වහන්සේලා තුන්නම එකිනෙකාගේ හිතට අනුව ඉන්නකොට එකම විදිහයි. හිතා ගන්න බෑ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ මෙහෙම හිටියානේ. අද මේ සමහර මිහිණි ආරන්නේ මේ සමහර අපිට ලියුම් එවන තැන් තියෙනවා සමහර මිහිණි ආරන්නේවල එකිනෙකා සමගිය නැහැ. සමහර ගෙවල් වල එක ගෙදර ලිප් 3 මේ බත්ති දෙනවා. අම්මෝ ගම් වල අපි දැකලා තියෙනවා. එක ගෙදර ලිප් 2 3ක් ඉදෙනවා. ඇයි එක පතේ උයනේව කන්න බෑ. මෙහෙමත් සංසාරයක්. එක ආරන්නේ ඉන්නවා එකිනෙකාට මූණ බලන්නේ. පුදුම සාගත දෙයක්. දැන් සමහර ගෙවල් වලක් තියෙනවනේ ගෙවල් වල එක කෑම මේසේ කෑම කන්නේ නැහනේ. එකට කෑම කන්නේ. සමහරට අනිත් එක කාලේ යන කල් ඉන්නවා. මොකද මූණ මූල් බලාගෙන කන්න බෑ. අසමගිය. සමහර වෙලාවට අම්මයි තාත්තයි එකට ඉඳගෙන කෑම කනවා ජීවිතේට දැකපු නැති දරුවෝ ඉන්නවා. අම්මයි තාත්තයි දරුවෝ ටිකයි එක කෑම මේසේ ඉඳගෙන මෝනේ මූණ බලාගෙන hina වෙලා කෑම කනවා ජීවිතේට දැකපු නැති පවුල් තියෙනවා. මෙහෙම සමගියේ නෑ. ඊට පස්සේ ආනුරුද්ධ තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි හිතෙන් හිත එක්ක වාසය කරනකොට අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවල විතරයි. නමුත් හිත එක තැන එකයි. තුන් දෙනාගම හිත එකයි. බුදුරජාණන් වහන්සේ අහනවා නන්දිය ඔබ කොහොමද? ස්වාමිනී මාත් ওই විදිහටමයි. ඊළඟට කිම්බිල ඔබ කොහොමද? ස්වාමිනී මමත් ওই විදිහටමයි. ඊට පස්සේ සාදු සාදු අනුරුද්ධ කොච්චර එකක්ද? ඔය වගේ සමගියෙන් ඉන්නකොට අප්‍රමාදීව දිවි දෙවිනි කොට ධර්මයේ හැසිරෙනවද? ස්වාමිනී එහෙමයි. කොහොමද? ස්වාමිනී අපෙන් කෙනෙක් පළමුවෙන් ගමෙන් පිණ්ඩපාත කරගෙන ආපහු හැරියෙනවා නම් ඒ භික්ෂුව තමයි ආසන පනවන්නේ. පානීය පරිභෝජන පැම් පිළියෙල කරන්නේ. ඉඳුල් භාජනයේ තබන්නේ. යමෙක් ගමෙන් පිඩුසිඟාගෙන පහුවෙලා එනවා නම් වළඳා ඉතිරි වූ යමක් ඇද්ද ඒ භික්ෂුව කැමති නම් ඒ වළඳනවා. වළඳන්න අවශ්‍ය නැත්නම් තනකොළ නැති බිමකට දමනවා. එක්කෝ ප්‍රාණින් නැති ජලයේ පාකර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. අර අවසානට ආපු කෙනා. පානීය පරිභෝජන භාජන ගත් ඒවා ඉඳුල් භාජන අස් කරනවා. දානශාලාවම දිනවා. එහිදී පැන් කලයේ හෝ පරිභෝජ කරන පැම් බඳුන හිස් වෙලා තියෙනවා නම් කවුරු හරි දකිනවා නම් ඒකට පැම් පුරවනවා. එයාට ඒ වතුර ගේන එක තනියෙන් ගේන්න බැයි නම් අනිත් එක්කිනාට අතින් අඬ ගහනවා. හැබැයි කතා කරන්නේ. හැබැයි ස්වාමීනි දවස් 5කට වතාවක් තුන්යම් රාත්‍රියම රැය පහන් වනතුරු අපි ධර්ම කතාවෙන් තමයි වාසය කරන්නේ දවස් 5කට සැරයක්. ඒ අතරතුර දවස්වල කතා කරන්නේ. කොහොම වෙන්නේ නැතිද? අද කාලේ සමහරට දානි වළඳලා ඉක්මනට එතනින් යන්න කැමති. ඉස්සර මේ රහතුන්ගේ යුගයේ අනිතක මේ රාජ කුමාරවරු මේ ආනන්ද බගු කිම්බිල අනුරුද්ධ නන්දි ආදී මේ තෙරුන් වහන්සේලා රාජ කුමාරවරු. අනුරුද්ධ කුමාරයා ගිහි ගෙදර ඉද්දී නෑ කියන බස අහල්පු නැති කෙනෙක්. ඒ වාගේ උත්තරමේ මහානදම් පුරනකොට මෙන්න නිවන් දකින යුගේ මේ බලන්න මේ යුග දෙකේ වෙනස බලන්න. ඔබ මුලා වෙන්න එපා. ඒ කාලේ අද කාලේ වෙනස් විදිහට දකින්න. යුගයේ වෙනස්, ගුණධර්ම වෙනස්, වීරිය වෙනස්, හැකියාවල් වෙනස්. ඉතින් ඒ නිසා හරි පුදුමයි.
මං දවසක් දහම් කාරණාවක් කියනකොට මං කිව්වා සදා සෙනසිල්ලටපත් වෙන්න පුළුවන් කියලා. එක පුතෙක් නම් කතා කරලා කිව්වා ස්වාමීනි නිවන් දකින්න එක කෙසේ වෙතත් පුළුවන් නම් බණ ටිකක් කියන්න. අපේ ගෙදර කට්ටිය ඔක්කොම එක තැනකට වෙලා කෑම ටිකක් කන්න පුළුවන් බණක් කියන්න කිව්වා. ඒ කියන්නේ මිනිසුන්ට නිවන් දකින්නවා කියන එක හිතා ගන්න බෑ. ගෙදර ටික එකට කෑම ටිකක්වත් කන්න ජීවිතේට අවස්ථාවක් නැහැ. සම කියන්නේ. කියනවා නිවන් දකින්න පුළුවන් නම් මේක හදලා දෙන්න කියනවා ඊට කලින්. එතකොට මේ පෞල් වල තියෙන අසමගිය, ඉරිසියාව, එකට එක කිරීම, එකාට එක නැති බව නේද මේ වචන වලින් ප්‍රකට වෙන්නේ. මේ බලන්න ධර්මයේ හැසිරෙන බව. කලින් පින්ඩපාත කළා කලින් ආරාමයට එන එක්කෙනා තෙරුන් වහන්සේ ඉක්මනට දානශාලා හදලා පෑන් පරිභෝජන පෑන් තියෙනවා. ඊට පස්සේ තමයි වළඳන්නේ. අවසානයේ පැමිණි ස්වාමීන් වහන්සේ දානේ වළඳලා දානශාලා වාස කරලා කවුරු හරි දැක්කොත් අහක බලාගෙන යන්නේ නැහැ. මේ රහතන් වහන්සේලාගේ යුගයේ මේ භාවනා කරන යුගයේ ඒ වතුර එක පුරවලා තමයි යන්නේ. දානශාව කිලිටි වෙලා තියදී යන්නේ නැහැ. දානශාලා වතු ගාලා යන්නේ. කොහොම වත්පිළිවෙත් කළාද? අද කාලේ දානෙ ගේන මිනිස්සු දානෙ දුන්නා ඔහේ යනවනේ. වැඩසටහන් ඉවරන ඔහේ යනවා. දැන් අපි සමහර මේ තැන්වල අපි බෝඩ් ගහලා තියෙනවා. දානෙ පූජා කළ ඉවරලා මේ හැලිවලන් හොදලා යන්න නැත්තම් මේවා හොදන්න වෙන්නේ ස්වාමීන් වහන්සේලාට. ඒක ඔයාලට හොඳ නැති වෙයි. පඩික්කම් හොදන්න. ඒ මිනිසුන්ගේ බාරේ තියෙන ඒවා. ඔය මිනිස්සු යන්නේන වැසිකිලි හොදන්න. නැත්තම් ස්වාමීන් වහන්සේලාට හොදන්න වේවි. ඒ මේ දුන්නා මේ ගියා. මේ දානෙ පිදුවා මේ ගියා. ආස්පස් කිරිලි නෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා සාදු සාදු අනුරුද්ධ ඔය විදිහට දහමට දිවි පුදා වාසය කරද්දී ආර්යෝ ඥාන දර්ශන විශේෂයක් උපදවාගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවද? ඒ කියන්නේ ওই විදිහට බණ භාවනා කරනකොට උත්තරීතර මනුෂ්‍ය ධර්ම මොනවද ලැබුවේ? මොනවද හිතට දැන් ඔයාලට අවබෝධ වුනේ? වැටහුනේ? ස්වාමීනි අපි මෙහි අප්‍රමාදීව කෙලිස්තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරද්දී දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ආලෝකයත් දිවසින් රූප දැකීමත් ඇති කරගත්තා. ඒ භාවනාවෙන් හිතේ ආලෝකය ඇති කරගත්තා. දිවසින් රූප බලන්න පුළුවන් විදිහට හදාගත්තා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ආලෝකය වැඩි වෙලාවක් තියෙන්නේ නැහනේ. ඒ අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයත් වැඩි වෙලාවක් තියෙන්නේ අතුරුදහන් වෙනවා. ඒ නිමිත සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැහැ. අර පේන එක හොඳටම පේන්නේ නැහැ. දැන් භාවනාවෙන් දිවස ලැබෙන්නේ මුල් තැන ඔය. හිතේ ආලෝකය පැතිරෙනවා. ඒ වගේ රූප පේන්න ගන්නවා. හැබැයි මේකේ හැටි වෙලාවක් තියෙන්නේ. මොකද්ද පේන්නේ කියලා හොඳට වැටහෙන්නේ නැහැ. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ওই තැන තමයි ඉන්නේ. මේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන පැමිණි දිවස්ලාභීන් අතර අග්‍ර වෙන මහා ශ්‍රාවකයන් වහන්සේට මෙතනින් එහාට දැන් වැටහෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් අනුරුද්ධ ඔබ විසින් මේ නිමිත්ත සම්පූර්ණයෙන් වටහා ගන්න ඕන. මේ භාවනා නිමිත්ත වටහා ගන්න ඕන. පින්වත් අනුරුද්ධ මාත් සම්බුද්ධත්වයට කලින් සම්බුදු නොවී සිටියදීම බෝධිසත්වයෙක් වශයෙන් සිටියදීම ආලෝකයත් රූප දර්ශනයත් හඳුනාගත්තා. මට ඇති වූ ඒ ආලෝකයේ බොහෝ වෙලාවක් තියෙන්නේ අතුරුදහන් වෙනවා. රූප දර්ශනයත් එහෙමයි. පින්වත් අනුරුද්ධ ඒකට මං කල්පනා කළා. ඇයි මේ ආලෝකයේ ඉක්මනට අතුරුදහන් වෙන්නේ? රූප දර්ශන ඉක්මනට අතුරුදහන් වෙන්නේ? හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා. ඒතර කියනවා අනුරුද්ධ මටත් ඕක වුණා බෝධිසත්ව කාලේ. මටත් ඉක්මනට මේ ආලෝකය ඇති වෙනවා. රූප පේනවා ඉක්මනට නැති වෙනවා. කාරණා හොඳට ප්‍රකට වෙන්නේ. ඒතර මම කල්පනා කළා මේකට හේතුව මොකද්ද? දැන් මෙතන තියෙන ආශ්චර්ය කාරණාව තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියලා දෙන්න බුදු කෙනෙක් ඉන්නවා. මහා බෝධිසත්වයන්ට දිවස පුරුදු කරන්න කවුද ඉන්නේ? කාගෙන්වත් අහලා නැති, කවුරුවත් කියලා නැති, කිසි උපදේශක් නැතුව
බුදු කෙනෙක් තවත් කෙනෙකුට දිවස උපදවන්න දෙන උපදේශ බෝධිසත්වයෝ බෝධිසත්ව කාලේ තමා විසින්ම තේරුම් ගත්තා. ආශ්චර්ය නැද්ද? අద్භූත නැද්ද? අපගේ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. භාග්‍යතුන් දේශනා කරන පින්වත් අනුරුද්ධ මට ඒ වෙලාවේ හිතුණා මා තුල සැකේ ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ කියලා සැකේ. ඒ සැකේ නිසා සමාධිය නැති වෙනවා. හිත එකඟ වෙන එක නැති වෙනවා. ඒ සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයයි රූප දර්ශනයයි ඉක්මනට අතුරුදහන් වෙන්නේ. ඉතින් අනුරුද්ධ මං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත් හඳුනාගත්තා රූපත් හඳුනාගත්තා. හැබැයි වැඩි කල නොගින් ඉක්මනට අතුරුදහන් වෙනවා. මං ආයෙ කල්පනා කළා මොකද්ද මේකට හේතුව? එහෙනම් පිරිසිදු දිවසක් උපදවා ගන්න පළවෙනි උපක්ලේශය තමයි පළවෙනියට බාධා පිණිස පවතින දේ තමයි මේ පේන දේ මොකද්ද කියලා සැකේ. සැකේ හිතෙන් නැති වෙන්න ඕන. එතකොට හිතේ සැකේ නැති වුණාට පස්සෙත් අර විදියටම ආයෙත් අසුරුදහන් වෙනවා. එතකොට අර හිතේ ආලෝකේ භාවනා ආලෝකේ ඊළඟට දිවසින් රූප පේනේවා අසුරුදහන් වෙනවා ඉක්මනට. එතකොට අනුරුද්ධ මම කල්පනා කළා මෙහෙම වෙන්නේ මා තුළ මෙනෙහි නොකිරීම ඇති වෙනවා. අර මොකද්ද කියලා හොයන සැකේ නැති වුණාට පස්සේ මේක මෙනෙහි කරන්නේ නැහැ. එතකොට මෙනෙහි කරන්නේ නැතිකොට මොකද වෙන්නේ? මේ ආලෝකෙත් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ ඒ ගැන අවධානය නැති වෙනවා. රූපෙත් අතුරුදහන් වෙනවා. ඉතින් මම ඒකත් හිතෙන් ප්‍රහාණය කළා. ප්‍රහාණය කරනකොට අනුරුද්ධ ආයත් ආලෝකය අතුරුදහන් වෙනවා රූප අතුරුදහන් වෙනවා. මම කල්පනා කළා ඇයි මෙහෙම වෙන්නේ? ඒකට මම දැක්කා මට තේරුණා අනුරුද්ධ මා තුල තීන මිද්දේ ඇති වෙලා තියෙනවා. ඇයි අර යම් දෙයක් ගැන මෙනෙහි නොකර ඉන්නකොට හිතේම තීන මිද්දේට හැකිලෙන ගතියට එනවා. ඒ නිසා තමයි මේ භාවනා ආලෝකයත් දිවසින් රූප දකින්න එකත් අතුරුදහන් වෙන්නේ. ඊට පස්සේ අනුරුද්ධ මම ඒකත් නැති කරගත්තා. සැකේ නූපදින විදිහට මානසිකාර නැති බව නූපදින විදිහට තීන මිද්දේ නූපදින විදිහට මම කටයුතු කළා. ඒත් ආලෝකය අතුරුදහන් වෙනවා රූප දර්ශනය අතුරුදහන් වෙනවා. එතකොට අනුරුද්ධ මට හිතුණා මා තුළ තියෙනවා බය තැති ගැනීම ඇතිවීමක්. ඒ කියන්නේ මේ දිවසින් පෙනෙන දේවල් එක්ක බය තැති ගැනීම හටගත්තා. ඇත්තරම දිවසකින් පෙනෙන්න ගත්තොත් නොපෙනෙන ලෝකේ මොනවා පෙනීද? ඇයි සමහර අමනුෂ්‍යයන්ගේ රූපම තියෙනවනේ මේ දුටු ගමන් මිනිසයා උණු වෙන උණුලේ වමනය කරලා උමතු වෙන රූප තියෙනවානේ අමනුෂ්‍යයන්ගේ. භාග්‍යවතුන් වහන්සේ කියන බෝධිසත්ව කාලේ මා තුලත් ඒ දිවස උපද්දවන්න යනකොට බිය උපදින අවස්ථා තියෙනවා. ඒක මේ වගේ කියනවා මේ අනුරුද්ධ දීර්ඝ මාර්ගයකට යන්න ඕන කෙනෙක් යනවා දෙපැත්තේම කඩු තියාගෙන වදකයෝ ඉන්නවා. Tamanට සතුරු වදකයෝ දෙපැත්තේම කඩු තියාගෙන ඉද්දී ඒක මැදින් යන්න වෙනවා කෙනෙකුට. එයාගේ හිතට කොහොම එයිද බයක්? ඔය වගේ හිතට බය ආවා කියලා. ඒ නිසා තමයි ඉක්මනට ආලෝකෙ හිතෙන් නැති වුනේ. අර දිවසින් රූප පේන එක නැති වුනේ. අනුරුද්ධ මං ඒකත් නැති කරගත්තා. එතකොට පින්වත් අනුරුද්ධ මට දැන් බලන්න දිවැසලාභීන් අතර අග්‍රවන අනුරුද්ධයන් වහන්සේට පිරිසිදු දිවස උපදවන උපදේශ දෙන්නේ කවුද? ඒ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ මහා ශ්‍රාවකයෝ ශාස්ත්‍රුන් වහන්සේගෙන් උපදෙස් අරන් තමන්ගේ හැකියාවේ උපරිම තැනට එන්නේ. ඒ මහා බෝධිසත්වයෝ තනියෙන් ස්වයම්බෝ ඥාණයෙන් කවුරුවත් කියලා දෙන්නේ නැතුව තමා විසින්ම හැම දෙයක්ම කරනවා. බුද්ධ කෘත්‍ය කියන එක බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියන එක සුළු දෙයක් නෙවෙයි පින්වත්නි. ඊට පස්සේ තියෙනවා අනුරුද්ධ මට හිතුණා මේ එහෙම මා තුල දැන් ආයේ අර දිවසින් ආලෝකය දැකීම දිවසින් රූප දැකීම තියෙනවානේ. ඒකත් එක්ක ආයේ ඉක්මනට නැති වෙනවා මේක. ඇයි මේ නැති වෙන්නේ කියලා මං කල්පනා කරනකොට මට හිතුණා මා තුල සතුටින් ඉපිල යාම ඇති වෙනවා. හොඳට පිනා යනවා ඇතුලින්.
සතුටෙන් පිනා යන ගතිය, ඉපිලේ යෑම ගතිය වැඩි වුණොත් සමාධිය නැති වෙනවා. ඒක හරියට මේ වගේ. එක පුරුෂයෙක් එක නිදානයක් හොයද්දී එකවර නිදාන 5ක් පහළ වෙනවා. එක නිදානයක් හොයද්දී නිදාන 5ක් පහළ වුණාට පස්සේ හිතා ගන්න බෑ මේ ප්‍රීතිය. ඒ සතුට. ඒ වගේ ඒ සතුට ප්‍රීතිය මා තුළ පිනා යන ඉපිලෙන ගතිය දිවසට බාධාවක්. ඒතර කොච්චර දේවල් දිවස් උපද්දවද්දි ප්‍රහාණය කරන්න තියෙනවද? කොච්චර දේවල් තියෙනවද? එහෙනම් අද මොනවද මේ භාවනාවෙන් භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවට භාවනාවෙන් මෙහෙම පෙනුණා කියලා. මේ ඔක්කොම තියෙන්නේ අමනුෂ්‍ය දර්ශන. ඒ කියන්නේ මේ දිවස ඉපදවීමේ ප්‍රතිපදාව නෙවෙයි. මොකක් හරි දෙයක්. මොකක් හරි පටලැවිල්ලක් තියෙන්නේ. දැන් මේ දිවස ඉපදවීම මේ පුහුණුව අවසන් වෙන්නේ නිකලෙස් වෙලා. දැන් අද කාලේ මේ පෙනෙන දකින්න දේවල් අවසන් වෙන්නේ මේ ලෝකෙට මොකක් හරි මේ ප්‍රකාශයකින් අවසන් වෙනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟට තියෙනවා පින්වත් අනුරුද්ධ මේ දැන් අද කාලේ දිවස ගැන කියනකොට අද කාලේ සමහර හාමුදුරුවෝත් ඉන්නවා ගිහියත් ඉන්නවා මට දිවස් තියෙනවා හැමදේම පේනවා කියලා කියනවා. අපි දන්න අයත් ඉන්නවා. අපි කතා බහ කරලා තියෙන අයත් තියෙනවා. හැබැයි අපි හොඳටම දැක්ක දෙයක්. එයාලා සමහර වෙලාවට කෙනෙක් මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? අහවල් කෙනා දැන් කොහෙද ඉන්නේ? අහවල් කෙනා දැන් මොකද කරන්නේ? අහවල් කෙනා මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ කියලා අපිත් අහලා කතා කරලා තියෙනවා. හැබැයි අපි දැක්ක දේ තමයි ඒ අය විස්තර කියන්නේ අමනුෂ්‍ය බැල්මෙන්. කියන්නේ යාගේ හිත හරහා හිතත් එක්ක යම් අමනුෂ්‍යෙක් සම්බන්ධය. එතකොට ඇත්තටම පේන්නේ Tamanට නෙවෙයි. අර අමනුෂ්‍යයටයි පේන්නේ අර තැන. නමුත් මේ ඇඟ හරහා කියන්නේ. ඕක වරද්දවා ගත්තොත් මේ අමනුෂ්‍ය මේ සම්බන්ධය තමාගේ සම්බන්ධය මේ දෙකක් විදිහට හොයාගත්තේ නැත්නම් ඒකේ නම් මුලා වෙනවා. මට දිවස ලැබුණා. මට චුතිය උපත පේනවා. මට ඕන කෙනෙක් මැරුණාට පස්සේ ඥාන තැන කියන්න පුළුවන් කියලා මුලා වෙනවා මිසක්කා පිරිසුදු දිවසක් තමා තුලින් උපදව ගන්න බෑ. මේ දිවස උපද්දවන විදිහට අමනුෂ්‍යව මෙයාගේ හිතත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි මෙයා හිතේ තියෙන පුංචි උපක්ලේශ පවා දුරු කරනවා. ඒ උපක්ලේශ දුරු කර කර දිවස පිරිසුදු කරනවා. දැන් සමහරවිට අද දෙයක් දිවසින් දැක්කොත් කෙනෙක් අපිට මොකක් හරි කෙනෙකුට පේනවා. එයා ඒ භාවනාවෙන් නැගිටින්නේම මේක කාට හරි අද කියන්න ඕන. ඊළඟ බණට කියන්න ඕන. එතන උපක්ලේශයක් හටගත්තා. එතකොට මේවා තේරුම් බේරුම් කරගෙන පිරිසුදු දිවසක් උපදවන හැටි භාග්‍යතුන් වහන්සේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේ මේ උන්ට අරහත්ත්වයටපත් වෙලා නැහැ. විස්තර කරනවා. ඉතින් මේ ආලෝකය රූප දර්ශන ඉදිරියේ සතුටින් පිනා යාම පවා ඇතිවෙද්දී පවා ඒක උපක්ලේශයක් වෙනවා දිවසට. ඉතින් කියනවා අනුරුද්ධ මට මෙහෙම හිතුණා. ඇයි මේ ආලෝකය ඇයි මේ රූප දර්ශනේ අතුරුදහන් වෙන්නේ? ඒකට මට තේරුණා මා තුල කයට ලොකු වෙහෙසක් ඇති වුණා. කයට ඇති වූ වෙහෙස නිසායි සමාධිය නැති වෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත් රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ කියලා. ඇයි මේ භාවනාවෙම එක දිගට වෙහෙසෙනකොට කය වෙහෙසෙනවා. කයේ වෙහෙස සිතට බලපානවා. සමාධියට බලපානවා. ඒ කියන්නේ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා පස්සද්ධි දෙකේ පස්සද්ධි දෙකක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ එකිනෙකා කෙරෙහි තියෙන පස්සද්ධිය සැහැල්ලු බව සමාධියට උපකාරයි. ඊට පස්සේ ඔන කයේ වෙහෙසත් නැති කරගත්තා. ඒක වෙහෙස වෙන්නේ නැති විදිහට. ඊළඟට පින්වත් අනුරුද්ධ මට හිතුණා මේ අධික විදිහට වීරිය තියෙනවා තුල. ඒ නිසා තමයි සමාධිය ගොඩක් වෙලා තියෙන්නේ නැති. වීරිය වැඩි වුණොත් සමාධිය දිවසේ හැටි වෙලාවක් තියෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. පුරුෂයෙක් අත් දෙක දැඩි කොටගෙන වටු කුරුල්ලේ කයියෙන් අල්ල ගන්නවා.
හයියෙන් වටු කුරුල්ල අල්ල ගන්නවා. ඒ වගේ සමාධිය දෙඩි වීරියකින් අල්ල ගන්නවා. එතකොට හයියෙන් වටු කුරුල්ල අල්ල ගන්නකොට කුරුල්ලා මැරෙනවා. ඒ වගේ සමාධිය බලවත් වීරියෙන් කරන්න ගියොත් එimhe සමාධිය නැති වෙනවා. බෝධිසත්වයෝ ඒකත් ප්‍රහාණය කළා. ඊළඟට ඒත් දැන් ආලෝකය අතුරුදහන් වෙනවා, රූප දර්ශනය අතුරුදහන් වෙනවා. කොහොමද? වතාවක් දේවතාවක් කළා නම් අද එක්කෙනෙක් මේක කරගන්න බෑ. මේකේ හැටි මේ නැත්තම් මේක තමයි සමාධිය කියලා එතනින් මේක නතර කරයි. බෝධිසත්වයෝ තනියෙන් මේක උපරිමයෙන් කරා ගෙනියනවා. ඊට පස්සේ කල්පනා කළා දැන් අර වීරිය බලවත් වීරිය අතෑරියානේ. දැන් වීරිය සැහැල්ලු වැඩි. ඒකයි මේ සමාධිය නැති වෙන්නේ, ආලෝකය නැති වෙන්නේ, රූප දර්ශනේ නැති වෙන්නේ. ඒකට බෝධිසත්වයන්ට උපමාවක් වැටුණා. ඒ තමයි කුරුල්ලෙක් අල්ලගෙන ඉන්නවා ලිහිල්ව. වටු කුරුල්ල හිමීට අල්ලගෙන ඉන්නවා. මොකද වෙන්නේ? ඉගිල්ල යනවා. හයියෙන් අල්ලගත්තොත් මැරෙනවා. හිමීට අල්ලගත්තොත් ඉගිල්ල යනවා. ඒ වගේ අර භාවනා අරමුණ ලිහිල් වුණොත් එහෙම භාවනා අරමුණ නැති වෙනවා. ඒකත් නැති කරගත්තා. අනුරුද්ධ මට මෙහෙම හිතුණා. ආලෝක දර්ශනය මේ විදිහට නැති වෙන්නේ, රූප දර්ශනේ නැති වෙන්නේ ආලෝක දර්ශන ආදී පිණිස හිතේ තෘෂ්ණාවක් තියෙනවා. ඒ ආලෝකේ බලන්න, රූපේ දකින්න බලන්න තෘෂ්ණාවක් හිතේ තියෙනවා. ඒ තෘෂ්ණාව තියෙන නිසා තමයි මේ ආලෝකයයි රූපයයි අතුරුදහන් වෙන්නේ. ආලෝකේ දකින, රූප දකින තෘෂ්ණාව හිතෙන් ප්‍රහාණය කළා. එහෙම කළාට පස්සේ ආයෙත් රූප නැති වෙනවා, ආයෙත් හිතේ ආලෝකේ නැති වෙනවා. හිතේ මෙහෙමයි දැන් ආලෝකේ යන්තාක් පැතිරෙනවද ඒ තාක් තමයි පේන්නේ. ඒක මේ වගේ දිවස කියන එක. ඔන්න අපි හිතන්නකෝ ලොකු ටෝච් එකක් කියලා. ඒ ටෝච් එකෙන් ආලෝකය අපි ගහනවානේ. ඒකට ඒ ආලෝකයට තියෙන ටික නේද පේන්නේ අපිට. ආන්නේ වගේ හිතේ ආලෝකේ පැතිරෙන ප්‍රමාණයට තමයි දිවස තියෙන්නේ. අපි ඉන්න වනාන්තරයට විතරක් නම් හිතෙන් ආලෝකේ පතරවන්න පුළුවන් වනාන්තරය ටික විතරයි පේන්නේ. ඒකට අපේ හිතේ ආලෝකේ පතරවන්න පුළුවන් වුණොත් චාතුම් මහරජිකේ දක්වා ඒ තාක් තියෙනවා හිත දිවසට පේනවා. ඒ හිතේ ආලෝකේ පතරවන්න පුළුවන් වුණොත් බ්‍රහ්ම ලෝකේ දක්වා බ්‍රහ්ම ලෝකෙත් පේනවා. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතේ ආලෝකයේ දිවස පැතුරුවා දසදහසක් ලෝක ධාතු වලට. අනුරුද්ධ මහරහතන් වහන්සේට දසදහසක් ලෝක ධාතු බලන්න පුළුවන්. දිවස. ඊතරම් දිවස් තියෙන තෙරුන් වහන්සේ නමක් බුද්ධ ශාසනයේ නැහැ. කාගේ උපදේශ මතද මේ ඊතරම් දිවසක් දිනු කළේ? මම සරණ ගිය මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශ මත. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්යය කියන්නේ ඒකයි. ඊට පස්සේ පින්වත්නි දැන් කල්පනා කළා දැන් ආපහු දැන් අතුරුදහන් වෙනවනේ ආලෝකයේ රූප. ඒකට හේතුව තමයි අර එක එක රූප එක එක ආලෝක දකිනකොට විවිධාකාර සංඥාවන් නානා සංඥාවන් හට ගන්නවා. විවිධාකාර සංඥා නානා සංඥා හිතේ වැඩ කරන එකත් නැති කරගත්තා. දැන් ආයෙත් ඒ වුණාට රූප අතුරුදහන් වෙනවා, ආලෝකය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කල්පනා කළා මොකක්ද ඒකට හේතුව කියලා. හිතුණා මා තුළ එකම විදිහේ රූප මෙනෙහි කරන්න අධිකව වෑයම් කිරීමක් තිබුණා. එකම විදිහේ රූප දිහා වැඩිපුර බලන ගතියක් තිබ්බා. ඒකත් දිවසට බාධාවක්. ඒකත් ප්‍රහාණය කළා. පින්වත් අනුරුද්ධ ඒ මම සැකය සිතට උපක්ලේශයක් බව ওই විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සැකේ අත්හැරියා. මෙනෙහි නොකිරීම උපක්ලේශයක් විදිහට දැනගෙන අත්හැරියා. තීන මිද්දේ උපක්ලේශයක් විදිහට දැනගෙන අත්හැරියා. ඊට පස්සේ තැති ගැනීම උපක්ලේශයක් විදිහට දැකලා අත්හැරියා. සතුටෙන් සිත ඉපිල යෑම උපක්ලේශයක් විදිහට දැකගෙන අත්හැරියා. ඊට පස්සේ කායික වෙහෙස, අධික වීරිය, ඊළඟට වීරිය අඩු බව එමෙයා උපක්ලේශ විදිහට දැකගෙන අත්හැරියා. ලිහිල්ව ගත්ත වීරිය, තෘෂ්ණාව, ඒ වගේම නානා සංඥා මෙනෙහි කිරීම,
ඒ වගේම එකම රූප එක විදිහේ රූප වැඩිපුර මෙනෙහි කිරීම මේ වාගේ උපක්ලේශ හිතෙන් මම බැහැර කළා. පින්වත් අනුරුද්ධ ඒ මම අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව ඔය උපක්ලේශත් බැහැර කරලා දිවා රාත්‍රී ආලෝකයේ පතුරවන්න රූප දකින්න පුළුවන් විදියට මේ හදනකොට ඇතැන් රූප දකිනවා. නමුත් ආලෝකේ හඳුනන්නේ ඇතැන් විට මුළු රාත්‍රියමත් මුළු දහවලත් මුළු රෑ දහවල් දෙකේමත් ওই විදිහයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුණා. මුළු රෑයත් මුළු දහවලත් මුළු රෑ දවල් දෙකත්ම ආලෝකේ හඳුනවා ගන්නවා නම් රූප දකින්නේ නැත්තම් ඒ වගේ රූප දකිනවා නම් ආලෝකේ හඳුනන්නේ නැත්තම් මේට හේතුව මොකද්ද? රූපේට හිත යනකොට පේනකොට ආලෝකයක් නැති වෙනවා. ආලෝකයට හිත යනකොට රූප පේන්නේ නැතු වෙනවා. ඇත්තටම දැන් මේවා මොකද්ද කියලා එකින් එක වචනින් තේරුම් ගන්නවටත් වඩා මේ මොකද්ද කියලා තේරෙන්නේ දිවස උපද්දව ගන්න ප්‍රතිපදාව කරන කෙනාට. මේ ආලෝකයේ පේනවා කියන්නේ මොකද්ද? රූප දර්ශනය වෙනවා කියන්නේ මොකද්ද කියලා ඒ දකින්නේ ප්‍රතිපදාවේ හැසිරෙන කෙනාට තමයි තේරෙන්නේ මේක. අපි දැනට මෙහෙම කරමු. අපි හිත පහදවා ගමු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ විදියට දිවස ඉපැද්දුවා. අනේ සාදු කියලා. ඒ දිවස් උපදවා ගන්න ස්වයම්බෝ ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ අන් අයට උපදෙස් දී වදාලා. ලෝකේ කිසිම පොතක පතක දර්ශනයක නැති ධමයක්. ඊළඟට මේ දිවස් උපද වෙන්නේ බලන්න විතරක් නෙවෙයි. කෙලෙස් ප්‍රහාණය වෙවි දිවස් උපදින්නේ. උපක්ලේශ ප්‍රහාණය වෙවි දිවස් උපදින්නේ. ඊට පස්සේ මේ විදිහට ආලෝක දකින්නකොට රූප දකින්නකොට මේ වගේ නොපෙනී යන්න හේතුව තමයි අනුරුද්ධ මං රූප නිමිත්ත මෙනෙහි නොකොට ආලෝක නිමිත්ත මෙනෙහි කරනවා. ඒ වෙලාවට මං ආලෝකය විතරයි දකින්නේ රූප දකින්නේ. යම් වෙලාවක ආලෝක නිමිත්ත මෙනෙහි නොකොට රූප නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං රූප දකින්නවා ආලෝකය හඳුනාගන්නේ මුළු රැයත් මුළු දහවලත් මුළු රැය දහවලත් ওই විදිහට තමයි උනේ. පින්වත් අනුරුද්ධ මම අප්‍රමාදීව දහමේ හැසිරලා ওই ස්වභාවයත් ප්‍රහාණය කරගත්තා. අප්‍රමාණ ආලෝකයත් අප්‍රමාණ රූපයත් දකිනවා නම් ඒ වැඩපිළිවෙලට ආවා. අනුරුද්ධ මට හිතුනේ යම් වෙලාවක සමාධිය පැතිර තිබෙන්නේ ටිකයි නම් ඒ වෙලාවට මගේ දිවස තියෙන්නේ ටිකයි. යම් වෙලාවක ඒ මම ස්වල්ප වූ දිවසින් තමයි රූප ටිකක් දකින්නේ. ආලෝකය ටිකක් දකින්නේ. යම් වෙලාවක මා අප්‍රමාණ සමාධියක් පතුරනවාද ඒ වෙලාවට මගේ දිවසත් අප්‍රමාණයි. ආලෝකයත් අප්‍රමාණයි. අර සමාධිය පැතිර තියෙන විදිහට තමයි රූප ආලෝකෙ පැතිර යන්නේ. මේ විදිහට ඔය හැම දෙයක්ම ඔය විදිහට මාගේ හිතින් ප්‍රහාණය කළා. සියලු උපක්ලේශ ප්‍රහාණය කරලා සමාධිය වඩන්න ඕන කියලා අනුරුද්ධ මම සමාධිය වැඩුවා. ඔය විදිහට දිවස උපද්දවලා උපක්ලේශ ප්‍රහාණය කළා. මං සමාධිය වැඩුවා මෙන්න මේ ක්‍රමයට. ඒ තමයි විතක්ක ਵਿਚාර සහිත සමාධිය වැඩුවා. විතක්ක නැතුව ਵਿਚාර මාත්‍රයකින් සමාධිය වැඩුවා. විතක්ක නැතුව ਵਿਚාර නැතුව සමාධිය වැඩුවා. ප්‍රීතිය සහිතව සමාධිය වැඩුවා. ප්‍රීති රහිතව සමාධිය වැඩුවා. සැපසහගතව සමාධිය වැඩුවා. උපේක්ෂා සහගතව සමාධිය වැඩුවා. පින්වත් අනුරුද්ධේනි යම් විතක මා විසින් විතක්ක ਵਿਚාර සහිත වූ ඒ වගේම ਵਿਚාර සහිත වූ සමාධිය වැඩුවාද විතක්ක රහිත වූ ਵਿਚාර මාත්‍ර වූ සමාධිය වැඩුවාද විතක්ක ਵਿਚාර රහිත සමාධිය වැඩුවාද ප්‍රීති සහගත සමාධිය වැඩුවාද ප්‍රීති රහිත සමාධිය වැඩුවාද සැප සහිත සමාධිය වැඩුවාද උපේක්ෂා සහගත සමාධිය වැඩුවාද එතකොට මට ඥාන දර්ශනය ඇති වුණා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. මේ මාගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැහැ. මොකද උනේ? සම්මා සම්බුදු බවට පත් වුණා. මේ සියල්ලම මේ මහ බෝධිසත්වයෝ මේ දිවස උපදව ගන්න කොච්චර කාලයක් යන්නේ නැතිද? මහ බෝධිසත්වයන් එක යාමයයි. සම්බුදු වන රෑ මධ්‍යම යාමේ දිවස පිරිසුදු කළා කියන්නේ මේකට. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අප්‍රමාණ සැපයටපත් වුණා. සන්තෝෂයටපත් වුණා. උන්වහන්සේ ඒ අවවාදෙන් අවවාද ලැබලා තමයි
අනුරුද්ධ තෙරුන් වහන්සේ දිවැස්සලාභී භික්ෂුන් අතර අග්‍ර වුණේ. කවුරුවත් කියලා දීලා නැති, කිසිම පොතක පතක නැති දිවැස්ස පිරිසිදු කිරීම මහ බෝධිසත්වයෝ තනියෙන් කළා. තනියෙන් කළා. ගුරු උපදේශ රහිතව කළා. සම්මා සම්බුද්දයි කියන්නේ ඒක. ආශ්චර්යයි පින්වත්නි, අద్භූතයි. මම සරණ ගිය අපේම බුදුරජාණන් වහන්සේ. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍ර සඳ මණ්ඩලක් වන් මහ තෙරුන් වහන්සේ. හැබැයි ඒ සඳ මණ්ඩලට එළිය වැටුනේ භාග්‍යතුන් වහන්සේ නැමැති දිවාකරයන් වහන්සේගේ හිරු රැසින්. භාග්‍යතුන් වහන්සේ හිරු මණ්ඩල ඒ සඳ එළිය වුණේ ඒ නිසා. ඒ නිසා අපේ ජීවිතේත් ආලෝකමත් වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ නැමැති හිරු මණ්ඩල එළිය වදින්න ඕනේ. එතකොට ඔබත් සඳක් වේවි. ඔබත් ඕසදී තාරකාවක් වේවි. ඔබගේ ජීවිතයත් ආලෝකයෙන් බැබලී ආවි. ඒ නිසා දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේව මම සරණ යනවා කියලා හිතන්න. ඒ තුන් තිසරණය දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මට අහිමි නොවේවා කියලා හිතන්න. තිසරණේ නැති තැනක කිසි දෙයක් මට එපා කියලා හිතන්න. නිවන් දකිනා මොහොත දක්වා තිසරණේ මාගේ සිතින් බැහැර නොවේවා කියලා හිතන්න. ඒ නිසා අපටත් ආශ්චර්යවත් භාග්‍යතුන් වහන්සේගේ සරණේ සැනසෙන්න වාසනාව ලැබේවා. ඉතින් අද දවසේ දිවස පිරිසිදු කිරීම ගැන උතුම් දහම් අනුශාසනාව අද මේ වාගේ දේවල් අද කාලේ අහන්න ලැබෙන එකත් පුදුම සහගතයි. දිවස් ලබන හැටි අනාගතේට ව නැහැනේ. අද මිනිසුන්ගේ දිවස මොකද්ද? ස්මාර්ට් ෆෝන් එක. ඉන්ටර්නෙට් එක තමයි මිනිසුන්ගේ දිවස. ඒකට ඕනේ එකට කම්පැනියන් ෆෝන් එකක් ගත්තා. charge එකට ගෙවුවා. ඊළඟට data තිබ්බොත් ඒක හරියි. මේ තමා තුළින් දිවස ඉපදෙන්න කොච්චර උපක්ලේශ ප්‍රහාණය කරන්න ඕනේද? හැබැයි ඒ තුලින් නිකලෙස් වෙනවා තමා. තමා තුලින් දිවස උපදවන්න ගත්තම. මේ බාහිර දිවසින් බලන්න ගියාට පස්සේ එක එක ලෝකවල සහ එක එකාගේ වාතාවරණي නැති රාගය උපදිනවා. නැති ද්වේෂය උපදිනවා. නැති මෝහය උපදිනවා. වෙනස බලන්න. තමා තුලින් උපදවාගත් යුතු දේවල් බාහිරින් උපදවා ගන්න යෑමෙන් බලන්න වෙන දේ බාහිරින් ගන්න ගියට පස්සේ කෙලෙස් ඇති වෙනවා. තමා තුල ගුණධර්ම උපදවා ගන්න ගියට පස්සේ කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඉතින් ඩුබායිහි පදිංචි පින්වත් සුමේද විජේසිංහ පියාණන්, ලෝචනී විජේසිංහ මෑණියන්, කැනඩාවේ පදිංචි සිවන්ත විජේසිංහ පුතා මුල් වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින් උතුම් දැහැමින් රැක ගනිත්වා. ඒ වගේම මිය පරලෝකීය ඕ රත්නවීර පියාණන්ටත් එස්ලින් නානායක්කාර මෑණියන්ටත් ටූලී රත්නවීර සිංගිති දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. එයත්න්ගේ පරලෝ යහපත සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ඇත්තන්ට වාසනාව ලැබේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිය මේ විදිහට විඳගන්නේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපිට මේ මාවත පෙන්වව දාලේ. මට මේ උපක්ලේශ සූත්‍රයේ ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරලා දුන්න දිවැස්ස ගැන පුදුම සහගතයි. ගුරුවරයෙක් නැතුව තමා විසින්ම භාග්‍යතුන් වහන්සේ දිවැස ඉපදුපු හැටි. දිවැසලාභින් අතර අග්‍රවන තෙරුන් වහන්සේට ඒ උපදෙස් දෙන හැටි. ඒ උපදේශන්ට අනුව කටයුතු කළයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිවැසලාභින් අතර අග්‍ර වුණේ. ශාස්ත්‍රඥ වහන්සේ නම පහළ නොවෙන්නේ කිසි දෙයක් නැහැ. ඒ අසිරිය අපිට කියලා දුන්න මගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂම සැලසේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝ රත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලෙන් ධර්මාවබෝධය සැලසේවා. ඒ වගේම ඩුබායි වල පදිංචි සුමේද විජේසිංහ පියාණන්ටත් ලෝචනී විජේසිංහ මෑණියන්ටත් කැනඩාවේ පදිංචි සිවන්ත විජේසිංහ පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා.
තුන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ධර්ම දානයේ පින් බලයෙන් සිත වේවා. මේ සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා රෝගයෙන් දුක් විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මනින් නිරෝගී වේවා. ලෝක ව්‍යසන වසංගතයේ මේ ලොවෙන් තුරන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වී ගෞතම බුද්ධ ශාසනයේ තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන ශාසන පිහිට සලසා ගන්නට නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.